සරණයි පින්වත් ඔබ සැමට. පින්වත්නි, බෞද්ධ රූපවාහිනිය තුලින් ඔබ වෙත ගෙනෙන නිවන් මඟ ධර්මදේශනා මාලාවේ 36 වන ධර්මදේශනාව මෙලෙසින් ආරම්භ වන්නේ. ඒ උදෙසා දවසේදීත් සුපුරුදු ලෙසින් වැඩම කොට වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේව අපි සියලු දෙනා පළමු කොට নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ නිවන් මඟ ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කිරිබත්ගොඩ රෝහලපාර ලිපිනෙහි පදිංචි රමණී රාජරත්න මහත්මිය ඇතුළු ඒ පවුලේ සදැහැති පින්වත් පිරිස විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉතිමා චතුරාරක්ඛා භික්ඛු භාවේය සීලවාති. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ ලෝකේ ජීවත් වෙන අපේ ලෝකේ අරමුණු වෙන අපේ චිත්තසංතාන ධර්මානුකූල හැඟීම් වලින් පිරීලා යන විදිහට අපේ චිත්තසංතාන සකස් කරගන්න ඕනේ. එහෙම සකස් කරගත්තේ නැත්නම් අපි හරියට දුක් විඳිනවා. ඒකින්ද අපි මානසිකව විඳින දුක් අන්දරාව මෙච්චරයි මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් එච්චර පීඩිතව ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන පරිසරයකින් අපි එයින් අත මිදීම සඳහා මානසික පීඩිත ස්වභාවයෙන් අත මිදීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය, ඒ ධර්මානුකූල මානසිකාරය අපේ චිත්තසංතාන වලින් උපදින විදිහට අපි අපේ හිත හදන්න ඕනේ, හිත සකස් කරන්න ඕනේ, ඒවා නැగిලා එන විදිහට හදන්න ඕනේ. මම හැමදාම මතක් කරනවා, වෛද්‍යවරයෙක් නොවන කෙනෙක් ලෙඩෙක් පරීක්ෂා කරනකොට ලෙඩේ පිළිබඳ සංඥා එනවද? එන්නේ නැහැ. එතකොට වෛද්‍යවරයා වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට අවුරුදු ගාණක් මොකද කරේ? ඒ සංඥා පුරුදු කරා නේද? ඉගෙන ගත්තා, පාඩම් කරා නේද? නිදි මරුවා, ඒව ඔක්කොම කරලා පුරුදු කරා. මේ ධර්ම සංඥා අපි එහෙම පුරුදු කරනවද දන්නේ නේද? මෛත්‍රී සංඥාවෙන් මම පුරුදු කරන්න ඕනේ මේක කියලා පුරුදු කරනවද? මේ දවස්වල මේ ධර්ම දේශනා මාලාවේ මම වැඩියෙන්ම කියන්න බලාපොරොත්තු වෙන කාරණාවක් තියෙනවා. අපි හොඳට බොරු කරගන්නවා එක එක්කෙනා. අපිට බොරු කරගන්නවා. ඇත්තටම අහන්න හිතෙන් මම භාවනාවට නැඹුරුද කියලා. මම භාවනාවට නැඹුරුද? මට උත්තර දෙන්න එපා. තමන්ගේ හිතෙන් අහන්න, මම මෛත්‍රී භාවනාව එහෙම කරනවද? දවසකට කොච්චර වෙලා කරනවද? නේද? එතකොට උත්තරේ දන්නවනේ මොකද්ද කියලා. කවදද අපි අපේ සිතුවිලි සංවර්ධනය කරගන්නේ? අපේ කය නම් අපි කොහොම හරි සංවර්ධනය කරගන්නවා නේද? හරියට කොහොම හරි කරලා මේක වයසට ගිහිලා නෑ වගේ පෙන්වන්න ලොකු උත්සාහයක් ගන්නවා නේද? සරස ගන්නවා. කොහොම හරි කරලා හදා ගන්න, අසනීප වෙනකොට හදා ගන්නවා. කොහොම හරි මෙල්ල කරගන්නවා. බෙහෙත් දෙනවා. තවනවා. එක ඒවා කරලා කොහොම හරි මෙල්ල කරගෙන කොහොම හරි ඉන්නවා. යන්තම් ගැට ගහගෙන ඉන්නේ. නමුත් හිත සංවර්ධනය කරගන්න, හිත වර්ධනය කරගන්න අපි උත්සාහ ගන්නවද කියලා අහලා බලන්න. අපිට කාරණා දෙකක් තියෙනවානේ. පුද්ගලයාය කියලා කියන අපි නාම රූප දෙකක්. එහෙනම් මේ පේන්න තියෙන ආරූපය. ඒක විතරක් අදහස් ඉඳලා හරියයිද? ඒකට කණ්ඩ දෙනවා, බොණ්ඩ දෙනවා, නාවනවා, පිරිසිදු කරනවා, ඔක්කොම කරනවා. නේද? ඒක ගැන විතරක් අවධානය යොමු වෙලා හරියන්නේ නෑ. ඊට වැඩිය වටින දෙයක් තියෙනවා හදාගන්න.
ඒ තමයි අපේ සිත. ඉතින් ඒ සඳහා තමයි පසුගිය දිනවල අපි යම් ප්‍රමාණයකට මෛත්‍රී භාවනාව වර්ධනය කරන ආකාරය ගැන සාකච්ඡා කරේ. මෛත්‍රී සිතුවිල්ල අපේ හිත තුළ ඇති වෙනවා කියන්නේ කොහොමද? අම්මා කෙනෙකුට දරුවෙක් ගැන තියෙන හැඟීම වගේ හැඟීමක් මුළු ලෝකයම කෙරෙහි. කොච්චර වටින දෙයක්ද කියලා කල්පනා කරලා බලන්න ඕනේ ඒක. එවැනි හැඟීමක් උපදවා ගන්න කල යුතු මෙනෙහි කිරීම කොහොමද කරන්න කියලා අපි පසුගිය ධර්ම දේශනාවලදී සාකච්ඡා කරා. කිටියෙන් මතක් කරමු. කොහොමද පළවෙනි පියවර විදිහට කතා කරේ මොකක්ද? මෛත්‍රිය වගේ උත්කෘෂ්ඨ හැඟීමක්. මහා ප්‍රබල හැඟීමක්. ඇයි බලන්න මෛත්‍රී සහගත කෙනාට අපි මේ ලෝකයේ මිනිස්සු කොටස් 4කට බෙදාගෙන ඉන්නවා. අපි මේ ලෝකේ තියෙන ලෝකේ මස් පර්වත වගේක් එහාට මෙහාට යනවනේ. අපේ ගෙදරත් යනවනේ එහාට මෙහාට, ගමෙත් යනවනේ එහාට මෙහාට. නේද? ඒ එහාට මෙහාට යන එකම જાතියේ මස් පර්වත වගේක් ඒවා අපි වෙන් කරගෙන මේ මස් පර්වතයේ මගේ හිතවත් පර්වත. නේද? මේවා මාගේ අහිතවත් අය. මේවා මාගේ මැදිහත් අය. මේවා මාගේ වෛරී අය. හරි කියලා කොටස් 4කට බෙදාගෙන. එතකොට අපි අරමුණු කරනකොට ඒ අය අපේ හිත අන්න ඒ ගොඩවල් වල වැටෙනවා. හිතවත් අය කෙරෙහි එක විදිහකට අපේ හිත සලකනවා. අහිතවත් අයට තව විදිහකට සලකනවා. මේ වෛරී අයත් ඉන්නවනේ. නිකන් ඉන්නකොට වෛරී අය මතක් වෙන වෙලාවල් නැද්ද? නේද? වෛරී අය පැත්ත බලාගෙන යන සමහරවිට ඇමරිකාවේ දිහා වෙන්න පුළුවන් මේ දවස්වල ඉන්නේ. ඕන මතක් වෙනවා. තනියෙන් මොකද වෙන්නේ? තනියෙන් පුපුරනවා මෙහෙ. නේද? වැඩක්ද? අර මනුස්සයාට මෙලෝ වැඩක් නැහැ. හැබැයි මම මෙහෙ මම පුපුරලා. නේද? අපි ගොදුරු වෙනවා, තරහට ගොදුරු වෙනවා කියන එක. අපි මේ ලෝකේ පින්නන්නේ හරියට නිකන් තවත් සතෙකුට තවත් සතෙක් ගොදුරු වුණාම ගැලවෙන්න බෑනේ. අපි තමකෝ ගැරන්ඩියෙකුට ගෙම්බෙක්ව ගොදුරු වෙනවා. දැන් ගෙම්බා මොකද කරන්නේ? කාට ඕන හැටියටද දැන්. ඉතිරි වැඩ ටික වෙන්නේ අල්ලගත්තට පස්සේ ගෙම්බා පුළුවන් තරම් පුම්බනවා. පිම්බුවට අන්තිමට කාට ඕන හැටියටද වැඩේ වෙන්නේ. නේද? ගැරන්ඩියට මහා බලවන්තයට ඕන හැටියට වැඩේ වෙන්නේ. ඒ වගේ මේ නිකන් ඉන්න අපිට හොඳින් ඉන්න අපිව තරහට ගොදුරු වෙනවා. අනුන්ගේ වැරදි, අනුන්ගේ ක්‍රියා අපේ හිත තරහ යනවා කියන්නේ අපි තරහට ගොදුරු වුණා. දැන් කාට ඕන හැටියටද වැඩ? මට ඕන හැටියන්නේ ඕන නැතිවා කියනවා, ඕන නැතිවා කෙරෙනවා. නේද? එහෙනම් මට ඕන හැටියට නෙමෙයි වැඩ. ඒ වගේ මෙන්න මේ සීමාවල් තියාගෙන ඉන්න තාක්කල් සීමාවල් මොනවද? හිතවත්, අහිතවත්, මැදිහත්, වෛරී කියන සීමාවල් තියාගෙන ඉන්න තාක්කල් අපි තමයි පීඩාවෙන් ඉන්නේ. හරි සමහර අය මම ඊට කලින් මතක් කරා සමහර අය තර්ක කරනවා මේ වැඩක් ඇතින් අපි සියලු සත්වෝ වෛර නැත්තෝ වෙත්වා කිව්වට තරහ නැත්තෝ වෙත්වා කිව්වට ඒක වෙනවෑ. ඉතින් වැඩක් මෛත්‍රී කරලා කියලා. ඒක නම් වෙන්නේ නැහැ. තරහ නැත්තෝ වෙත්වා වෛර නැත්තෝ වෙත්වා කියලා මෛත්‍රී වඩනකොට කෝකද වෙනස් වෙන්නේ? එහා පැත්තේ ඒවද මේ පැත්තේ ඒවද වෙනස් වෙන්නේ? මේ පැත්තේ වෙනස් වෙන්නේ. නේද? අපි මතක් කරා තරහ තියෙන කෙනෙක් කෙරෙහි සුවපත් කෙනෙක් වෙන්න එපා කියලා අපිට ප්‍රාර්ථනා කරන්න බෑ. අපි උත්සාහ කරා ඒක කරන විදිහ ගැන අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරා. දැන් කොහොමද කරේ? ඉස්සෙල්ලාම ප්‍රබල හිතක් ඇති කරගත්තා මම මෛත්‍රිය වඩන්න ඕනේ. මෛත්‍රියෙන් ලැබෙන ආනිසංස සහ මෛත්‍රී නොවැඩීමෙන් ඇතිවෙන ආදී. නැත්තම් අපේ හිත පෙළඹෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අහුවොත් මේ දැන් ඊයේ නිකන් හරි හිතුණාද මං මෛත්‍රිය වඩන්න ඕන කියලා? පෙරේදා හිතුණාද? අම්මෝ මේ තරහ නම් තියාගන්න හොඳ ගන්න වෙයි කියලා ගිය සුමානේවත් හිතුණාද අරුම ගන්න? නේද? එහෙනම් හිතෙන්නේ නැහැ. එහෙනම් මෛත්‍රී වඩයිද? කවදාවත් නැහැ. මැරෙනකම් ඔහොම ඉන්නවා කිසි කතාවක් නැහැ. ඔය විදිහටම නේද? බත්ම තමයි. නේද? බත් කකා ඉන්නවා අපි. නේද? ආහාරක් තනකොළ කකා ඉන්නවා. නේද? ඌරු අසූචි කකා ඉන්නවා. සමහර කුරුල්ලෝ වී කකා ඉන්නවා. එක එක සත්තු එක එක කකා ඉන්නවා අපි. බත් කකා ඉන්නවා. නේද? මටත් එක්ක මේ කියන්නේ ඒ කිසිම අවනම්බුවක් නැහැ කාටවත්. මටත් එක්කයි මේ කියන්නේ. ඇයි? මටත් ඒ ටික තමයි පැවිදුණා කියලා නෑ. බත් කකා විතරක් හිටියොත් එච්චරයි. අපි කුසල සංවර්ධනය කරගන්න ඕනේ. අපේ හිත සකස් කරන වැඩ පිළිවෙලට යන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. ඉතින් ඒක දැඩි පිළිවෙතක් විදිහට අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන චින්තන විප්ලවයක් ඒක.
ඒක විප්ලවයක්. ඒක සිතෙන විදිහේ වෙනස් වීමක්. ඒක කොච්චර විප්ලවයක්ද කියනවනම් අපිට හරියට නිකන් අපි එන වාහනයකට වෙන කෙනෙක් නිකන් පැත්තකට වගේ හරවලා වාහනේට ඒ වාහනේ නිකන් තල්ලු වෙන විදිහට අසාධාරණ විදිහට වාහනේ කපලා ගියොත් එහෙනම් මොකද කරන්නේ? එයා ගියා. අපි අනේ අසරණ අපි. මොකද? තනියම බයිනෝ. නේද? තනියම පිපිරෙනවා. කාටවත් ඇහෙන්නෙත් නැහැ. නේද? දත් මිටිත් කනවා. ඉතින් දත් මිටි කෑවට කන්ද පාත් වෙන්නේ නැහැ වගේ. ඉතින් ඔය වැඩක් නැහැ. මේ විදිහට අපේ චින්තනය මේ ලෝකයේ හින්දා මහා විනාශයකට පත් වෙලා තියෙන මහා අපහසුවකින් ජීවත් වෙන තත්ත්වයට අපි පත් වෙලා තියෙන මේ අනුන්ගේ දේවල් හින්දා හෙල්ලෙන හිත. ඉතින් මේ සඳහා හැම වෙලෙම තමන්ගේ දරුවා කෙරෙහි ඇතිවන හැඟීම වගේ ලෝකය ගැනම ඇති වෙනවා නම් කියලා මොහොතකට හිතන්නකෝ. දරුවා වැරදි කරපුවාම මොකද හැම වෙලෙම අම්මගේ හිතේ සමාව තියනවද නැද්ද? නේද? ඕන වැරද්දක් කරපුවාම දරුවා ගැන මොකද? අනේ ඔය ඉතින් කමන්නේ ඔහොම තමයි ඉතින් කියලා නේද? මොන වැරද්ද කරත් අම්මගේ තාත්තගේ දොර ගෙදර ඇරලා නේද? මොන જાති කරත් මොකද්ද කියන්නේ කමන්නේ. ඉතින් අපි බලමුකෝ මෙතනින් එහාට මොකද කරන්න කියලා ඔව්වහම තමයි. ලෝකෙම තියෙන ලොකුම හොරකම කරලා ආවත් ලොකුම වැරද්ද කරලා ආවත් ලෝකෙම නිඳා කරන මහා හොරා විදිහට ගෙදර ආවත් අම්මයි තාත්තයි කොහොමද? කමන්නේ පුතේ. තියෙන දෙයක් කාලා බීලා එන විදිහකට මූණ දෙමු. ඔයාට අපි ඉන්නවනේ කියන වචනේ ඒ දෙන්නගෙන් යනවද නැද්ද? ආන් ඒ වගේ හැඟීමක් මුළු ලෝකෙම කෙරෙහි අපිට උපදවා ගන්න පුළුවන් නම් එවැනි හැඟීමක් මුළු ලෝකයේ කෙරෙහි උපදවා ගන්න නම් ක්‍රමානුකූලව එතකොට කොච්චර සහනෙන් දින්න කියන්නේ මම නිකන් අහන්න මේ අත්තන්ගේ දරුවෝ දැක්කම සතුටුයි නේද? අම්මා තාත්තා දැක්කම සතුටුයි නේද? ලෝකෙම දකින්නකොට සතුට උපදිනවනේ. ලෝකයේ මිනිස්සු දකින්නකොට රාගයෙන් ඇති වෙන සතුට නෙවෙයි. මෙත්සිත හින්දා ඇති වෙන සතුට. මෛත්‍රී මිත්‍රයෝ දකින්නකොට සතුටුයි. ආන් ඒ වගේ අනේ මේ ඇත්තෝ කියලා සතුටක් මෛත්‍රියක් උපදිනවා නම් හැම වෙලේම මිතුරුකමක් උපදිනවා නම් අන්න ඒ දැනත්ත හැම වෙලේම සතුටින් ඉන්න කෙනෙක්. හැම වෙලේම සතුටින් ඉන්න කෙනෙක්. එයාට කාටවත් වැරද්දක් කරන්න බෑ. නේද? ප්‍රාණඝාත කරන්න පුළුවන්ද එයාට? බෑ. අදත් අද නැයි අනුකම්පාවෙන් කරුණාවෙන් පිරීලා. හිත පිරීලා හැම වෙලේම හිත මෛත්‍රියෙන් පිරීලා නම් ප්‍රාණඝාත කරන්න බෑ. අදත් අද අය අනුන්ගේ දේ හොරකම් කරන්න බෑ. කාමයේ වර්ධව හැසිරෙන්නත් බෑ. ඊට වඩා ප්‍රබලව මෛත්‍රිය නැගෙනවා. අනේ මගේ ස්වාමියා හෝ මගේ භාර්යාව මේ දේ දැනගත්තොත් මොන ගින්නක් උහුලන්න වෙයිද යාට? ඒ වගේ එච්චර මිත්‍රයෙකුට මං එහෙම කරනවද? කියලා මිත්‍රකම තමන්ගේ හිතේ තියෙනවා. හරිද? එතකොට බොරු කියන්න බෑ කවවත් රවට්ටන්න. හැම වෙලේම මලක් වගේ ජීවත් වෙන කෙනෙක් යා. එහෙම ලස්සන ජීවිතයකට කැමති නැද්ද? නේද? හිතයි ලස්සන. ඉතින් ඒ වගේ ලස්සන ජීවිතයක්, ඒ වගේ සුවසාන්ත සුන්දර ජීවිතයක් හදාගන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෛත්‍රී කමඨහන. හරි. ඒකට මෙනෙහි කරන විදිහ අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. මෙහෙම මෙනෙහි කරපුවාම කොහොමද මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වූ සිත ඇත්තෙක් වෙම්වා ආකාරයෙන් මෙනෙහි කරලා ඒ හැම අවස්ථාවකම Tamanට අදාළ චේතනාව උපදින්නේ නැත්නම් මොකද කිව්වේ? වෛර ඇත්තෙක් වීමේ තියෙන ආදීනවත් වෛර නැත්තෙක් වීමේ තියෙන ආනිසංසත් මෙනෙහි කරන්න කිව්වා තමන්. එතකොට මම වෛරී ස්වභාවය මගේ මේ තරහ කියන මාත්‍රය හරි මගේ හිතේ තියෙනවා නම් නේද? තරහ කියන මාත්‍රය තියෙන එක වැවෙන්න පුළුවන්ද බැයිද? පිළිකා සෛලයක් වගේ එක. මේ තරහ කියන එක හැදෙන ගතිය මගේ ළඟ තියෙනවා නම් මම දවසක ලොකු අසාධාරණයක් අපේ අම්මට වෙනවා දැක්කොත් තාත්තගේ අම්මව මරන්න හදනවා දැක්කොත් තාත්තා මං අම්මව මරණ එක නැද්ද? තාත්තා මරණ එක නැද්ද? නේද? ලොකු අසාධාරණයක් අපේ මම හිතුවා අම්මා හරි අහිංසක විදිහට ඉන්නවා තාත්තා මහා විනාශකාරී විදිහට ජීවත් වෙලා එක දවසක බිම පෙරලගෙන ගහලා මරන්නම හදනවා දැන් බෙල්ලටත් අත තියාගෙන හරි අද මරනවා කියලා ලෑස්ති වෙනකොට මං එහා පැත්තේ හිටියොත් මොනව කරයිද? එතන උදුළු මිටක් තිබ්බ මොනව කරයිද? නේද? ගහනවද නැද්ද? හොඳයි ඒ පාරෙන් තාත්තා මලොත් බේර ගන්න කවුරු හරි ඉන්නවද? ඒ මොකද තරහ කියන එක. අන්න ඒ වගේ ගොඩ නැගින්න පුළුවන් එකක් තරහ කියන්නේ. ඒක හරි භයානක දෙයක් විදිහට මෙනෙහි කරපුවාම මම තරහ නැත්තෙක් වෙම්වා කියලා මෙනෙහි කරනකොට ලොකු හැඟීමක් එනවා. තරහ කියන මාත්‍රයක්වත් මට එන්න එපා කියලා. ඒ විදිහට නියමාකාරයට අපි ගැන සාකච්ඡා කළා. ඉතින් එහෙම හොඳට මෙනෙහි කිරීම කරනවා. වෛර නැත්තෙක් වෙම්වා කියලා මෙනෙහි කරනවා.
දුක් පීඩා ශාරීරික දුක් පීඩා නැත්තෙක් වෙම්වා කියන එක මෙනෙහි කරනවා. හිත සුවපත් භාවයට පත් වෙම්වා. ඒ කියන්නේ තරහ නැත්තෙක් වෙම්වා, වෛර නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වූ සිත ඇත්තෙක් වෙම්වා කියනකොට අපි ඒ ගැන මෙනෙහි කරලා තියෙන හින්දා ඒවා නොවුනොත් තියෙන කරදරේ තරහ තියෙන ආදීනව මෙනෙහි කරලා තියෙන හින්දා මේක අනිවාර්යෙන් වෙන්න ඕනේ කියන හැඟීම අපේ තුළ තදින්ම උපදිනවා. ඒක සක්විති රජකම ලැබෙනවට වැඩිය ලාභයක් වෛර නැත්තෙක් වීම, තරහ නැත්තෙක් වීම, දුක් පීඩා නැත්තෙක් වීම, සුවපත් වූ සිත ඇත්තෙක් වෙලා සාන්තව ජීවත් වෙන එක සක්විති රජකමට වැඩිනවට වැඩිය හොඳයි. එහෙනම් එවැනි උතුම් తත්වය මට විතරද? නෑ, මාමෙන්ම මගේ නිවසේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා. මාමෙන්ම මට විතරක් නෙවෙයි, මගේ නිවසේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ ওই විදිහට මෙනෙහි කරනවා. ඒක අපි සාකච්ඡා කරා බොහෝ වශයෙන්. එහෙම මෙනෙහි කරනකොට අපේ ගෙදර ගැන පොදු වශයෙන් ඊට පස්සේ මගේ ගමේ සියලු දෙනා, මාමෙන්ම මගේ ගමේ සියලු දෙනා, මාමෙන්ම මගේ රටේ සියලු දෙනා, මාමෙන්ම මගේ ලෝකයේ සියලු දෙනා කියලා මෙනෙහි කරනවා. පින්වත්නි, මෙහෙම අපි මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කිරීම සියල්ලම හේතු වෙලා අපි සාකච්ඡා කළා අපිට එක හැඟීමක් උපදිනවා කියලා. මොකක්ද මේ උපදින හැඟීම? සියලු දෙනාටම හරිද ලෝකයේ සියලු දෙනා කරේ හරියට නිකන් මව් කෙනෙක් තමන්ගේ දරුවෝ දිහා බලන වගේ ලෝකයේ සියලු දෙනා කෙරෙම එක මිත්‍රත්ව හැඟීමක් උපදිනවා. ඒක අර මෙනෙහි කිරීම ඔක්කොම හේතු වෙලා හටගන්න එක හැඟීමක් කියලා මං කිව්වා. හරිද? මෙනෙහි කරගෙන යනකොට ඒ වගේ තමන්ට අර එක හැඟීම, ඒ කියන්නේ අම්මා දරුවා දිහා බලනකොට ඇතිවන හැඟීම වගේ හැඟීම ලෝකයේ සියලු දෙනා කෙරේ ඇතිවන එක හැඟීමක්. හරිද? ආන්ගේ හැඟීම ඉපදුනහම කියනවා අපි කියනවා මෛත්‍රී හැඟීම, කුසල හැඟීමක් ඉපදුනා කියලා. හරිද? නැතුව මේ විනාඩියක් මෛත්‍රී කරනවා කියලා නෙන්නේ. සියලු සත්වයන් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියවට එහෙම මෛත්‍රියක් වැඩෙන්නේ නැහැ අපි අතේ. තමන්ගේ අතුලාන්තයේ මහා භවාත්මක හැඟීමක් ඒක. ලෝකය කෙරෙහිම එකම මෙත්සිත හැඟීමක්, මෙත්සිතක්, මෛත්‍රී හැඟීමක්, යාළු හැඟීමක්. හරිද? ආන්ගේ හැඟීම ප්‍රබල වශයෙන් ඇති වුණාට පස්සේ මං කිව්වා කලින්ම මේ හැඟීම ඇති වුණාට පස්සේ පරීක්ෂා කිරීමක් කරන්න ඕනේ කියලා. භාවනා කරන කෙනා මොකද කරන්නේ? හිමින් සැරේ ඒ හැඟීම ඉපදුනහම දැනගන්නවා. දැන් අර මෙනෙහි කිරීම ඕනේ නැහැ. අපි මෙනෙහි කිරීම 20 ආකාරයක් කිව්වා. මං ගැන, මගේ නිවසේ සියලු දෙනා ගැන 4යි, ගමේ සියලු දෙනා ගැන 4යි, රටේ සියලු දෙනා ගැන 4යි, ලෝකයේ සියලු දෙනා ගැන කියලා 4යි, 4 5ක් 20ක්. එතකොට මේ 20 ආකාරයේදීම අපි වෛර නැත්තෝ, තරහ නැත්තෝ, දුක් පීඩා නැත්තෝ, සුවපත් වූ සිත ඇත්තෝ කියලා මෙනෙහි කරනකොට අපිට අර තරහකාරයෝ ගැන තිබුණ තරහ ටික ටික අඩු වෙලා යන විදිහට මෙනෙහි කරන්න කියලා. දුක් පීඩාවල තියෙන පීඩාව මෙනෙහි කරන්න කිව්වා මම. හරිද? එක අවස්ථාවල දැන් අපි අපේ ගමේ නම් ගමේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා කියනකොට හැඟීමක් උපදින්නේ නැත්තම් මම ඒ හැඟීම හදාගන්න වෛරය හින්දා ඇතිවෙන පීඩාව වෙනම මෙනෙහි කරන්න කිව්වා. ඒක වෙනම මෙනෙහි කරපුවම අපි ඔය ගම් වල ගහගත් ඒවා, මරාගත් ඒවා, කොටාගත් ඒවා තියෙනවනේ නේද? ඉතින් ඒවා මෙනෙහි කරනකොට මොකද වෙන්නේ අපිට? අනේ හතුරෙකුටවත් එහෙමනම් වෙන්න එපා. ඒ වගේ දුකක් වෙන්න එපා කියලා සංවේදීව මෙනෙහි කරන්න කියලා කිව්වා. ඒතර අපිට ටික කිසිම සත්‍යයකට කරදරයක් වෙන්න එපා කියලා හැම කෙනෙක් කෙරෙහිම මිත්‍රත්වයේ හැඟීමක් අපිට උපදිලා ඔය 20 ආකාරයෙන් නැවත නැවත අර සිද්ධි මෙනෙහි කර කලින් විස්තර කරා වගේ එනකොට එක හැඟීමක් උපදිනවා. හරි? ආන්ගේ හැඟීම ඉපදුනාට පස්සේ අපි ඒකට කියනවා මෛත්‍රී හැඟීමක් ඉපදුනා කියලා. ආන්ගේ මෛත්‍රී හැඟීමක් ඉපදුනහම මොකද කරන්නේ? අපි අපේ මේ මෛත්‍රී හැඟීම හරිද කියලා විමසලා බලනවා. කොහොමද විමසලා බලන්නේ? පාරණ දැන් අර මං කිව්වනේ ගම ගැන මෙනෙහි කරනකොට, ගෙදර ගැන මෙනෙහි කරනකොට තරහකාරයෝ වෙනම ගන්න එපා කියලා. ඉස්සෙල්ලාම පටන් ගන්නකොට වෙනම ගන්න එපා, වෙනම ගන්න නැහැ අපි. හරිද? නැත්නම් සමහර කට්ටිය කියනවා මෛත්‍රී කරනවා ඉස්සෙල්ලාම තරහකාරයට කරලා ඉන්න කියලා. අන්තිමට වෙන්නේ මොකද්ද? නේද? Taman ශක්තිමත් වෙන්න ඉස්සෙල්ලා ලොකුම සටන කරන්න ගියාම මොකද වෙන්නේ? පරදිනවා. අන්තිමට මොකද වෙන්නේ? තරහ ගිහිල්ලා හොඳටම මෛත්‍රියක් නැහැ, මොකුත් නැහැ, නැගිටලා නිකන් ඉන්නවා. නෑ, ඉස්සෙල්ලාම අපි තරහකාරීන්ට ආදරය කරන අයට මෛත්‍රී කරන්න යන්නේ නැහැ. පොදු වශයෙන් කරේ. දැන් මොකද කරන්නේ? අර මෛත්‍රී හැඟීම ඉපදුනාට පස්සේ තරහ කෙනෙක්ව අරමුණු කරනවා මෛත්‍රී හැඟීමෙන්.
අරමුණු කරනකොට හොඳට තේරෙනවා මගේ මෛත්‍රිය නැති වෙන්නේ නැහැ තරහකාරයා ගැන. හැබැයි අඩු වෙනවා. නැති වෙන්නේ අඩු වෙනවා. හරි. ආදරය කරන කෙනෙක්ව අරමුණු කරන හොඳට හිතවත් කෙනෙක්. එතකොට මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් මගේ හිතේ තාමත් හිතවත් අහිතවත් මැදිහත් වෛරී කියන සීමාවල් තියෙනවද නැද්ද? ඒවා කැඩිලා නැහැ. අන්න බලන්න පින්වත්නි, කැටයමක් හදන කෙනෙක් ලී කොටයක් ගෙනල්ලා සියුම් තැන් පිරිසිස්සෙල්ලාම ඒ ලී කොටේ වෙන් කරනවා නේද? ලොකු කෑලි අයින් කරනවා. පොරවල් වලින් හරි අයින් කරනවා. පොරවකින් හරි ලොකු උපකරණ වලින් ලොකු නියං වලින් වැඩ කරනවා නේද? අන්තිමට පොඩි නියං වලින් වැඩ කරනවා. අන්තිමට චූටි නියං වලින් අයින් කර අර නේද හැඩතල හදනවා. බලන්න මේ කොටේ ගේනකොට ওই කැටයම තිබ්බද නැද්ද? කොටේ ගේනකොට ඔය කොටේ ඇතුලේ ඔය ටික තිබ්බද නැද්ද? තිබ්බා. ඇයි මෙයා කරේ මොකද්ද? ඕන් නැති ටික අයින් කරපේක විතරයි. නේද? කොටේ ගේනකොට ඒ කැටේම තියෙනවද නැද්ද ඒක ඇතුලේ? නේද? ඒ ලී කැලේ ටික තියෙනවද නැද්ද ඒක ඇතුලේ? ඒ පිළිමයක් කියනකොට ඒ පිළිමේ තියෙනවද නැද්ද? තියෙනවා. මෙයා කරේ මොකද්ද? පිළිමේට අදාළ නැති ටික අයින් කරා. පින්නත් මේ වගේ නිවන තියෙනවා අපේ හිතේ. අපි කරන්න ඕන මොකද්ද? නිවනට අදාළ නැති ටික අකුසල් ටික අයින් කරනකොට නේද නිවන් දකින්න පුළුවන් ස්වභාවය අපේ හිතේ තියෙනවා. ඉතින් ඒකින්ද මේ තරහ අයින් කරනකොට ඔය වගේ තරහ අයින් වෙන වැඩ පිළිවෙලට යනකොට අපේ හිත මොකද වෙන්නේ? සියුම් තැන පවා දැන් අර හිතවත් අහිතවත් වෛරී මැදිහත් ටික කැඩිලා නැහැ කියලා තේරෙනකොට දැන් ඒ සියුම් තැන. හිමින් අපි අපේ හිත තේරුම් අරගෙන අපි බැලුවේවත් නැහැ අපේ හිත දිහා. නේද? මෙයා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මෙයා යසේද්ද යසනියක්ද කියලාවත් බැලුවේ නැහැ අඩුම ගන්න. නේද? මෙයාගේ ස්වභාවය කොහොමද කියලාවත් බැලුවේ නැහැ. රහත් උත්තමයන්න් වහන්සේගේ මානසිකාරය කොහොමද? මගේ මානසිකාරය කොහොමද? ඒකෙන් කොච්චර මං ඈතද කියලා බැලුවේ නැහැ. පිස්සු වගේ ජීවත් වුණා. ඇඬෙන්න එනකොට ඇඬුවා. නේද? හිනහ වෙන්න එනකොට හිනහ වුණා. කාව හරි බලන්න යන්න ඕන කියලා හිතනකොට ගියා. මොකද එහෙම වෙන්නේ කියලා හිතුවේ නැහැ. දැන් නම් හිතනව නේද? දැන් කාලයක් බණ අහන හින්දා එහෙම හිතනව නේද? ඇඬෙන්න එනකොට අඬලම ඉන්නවද? පන්සිල් සමාදන් වුණා. බොරු කියන්න බෑ නේද? තාම ඇඬෙනවා නම් එහෙම ලැජ්ජාවේ බෑ. ළමයෙක්ගේ පොඩි වචනයකට එහෙම තාම ඇඬෙනවා නම් නේද? පුදුම ලැජ්ජාවක් බෞද්ධයෙක් විදියට. කාගේ හරි පොඩි දේවල් වලට සමහර අය හරියට අඬනවා. විකාර නේද? කෝලම්. කෝලම් තමයි නිකන් කෝලම් නෙවෙයි. ලොකුම කෝලම්. ඒ මොකද මේ කවදාකවත් තියාගන්න බැරි දේවල් තියාගන්න බෑ කියලා ඒ හිත දන්නේවත් නෑ යන්තම්වත් ධර්මයේ ගෑවිලාවක්වත් නෑ කවුරු හරි අඬනවා නම් එහෙම. ඉතින් දැන් දරුවෝ එහෙම බලන්න ඕන අම්මලා එහෙම අඬනවා නම් නේද? අම්මේ හාමුදුරුවෝ කිව්වා දැක්කා නේද කෝලම් කියලා දෙන්න ඕනේ. ඉක්මනට කියලා දෙන්න ඕනේ නේද? මෙහෙම කිව්වා කියලා මතක් කරලා දෙන්න ඕනේ. ඒකින්ද ඒව හරියන්නේ නැහැ. මේ හිත සකස් කරන මහා ගැඹුරෙන් සකස් කරන වැඩ පිළිවෙලක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙන්නේ. ඉතින් එතෙන්ට වැටෙන්නයි ඕනේ. එහෙනම් සියුම්ම බලලා අර විදියට තනි හැඟීමට ගන්නවා. හරි? ඊට පස්සේ ওই විදියට දැන් අරව වෙනස්නේ. අර සියුම්ම බලනකොට වෙනස්කම් තියෙනවා. මෛත්‍රියම තමයි. නමුත් ඒකේ තියෙන ප්‍රබලත්වයේ අඩුවීමක් වෙනවා තරහකාරයම. එහෙනම් තාම මට පොඩ්ඩක් හරි තාම චුට්ටක් හරි තියෙනවා. ඇයි අපි මෙහෙම පිරිසිදු කරන්නේ? ඇයි අපේ හිත මෙහෙම පිරිසිදු කරන්නේ? ඒවෙන් කාටද හානිය නැත්තම් තියාගත්තාම මටමයි අනිත් මිනිස්සු වැරදි කරේ මම මෙහෙ පිච්චෙනවා. මාව පිච්චෙන්නේ නැති විදිහට මං හදාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සාන්ත සුවයෙන් ඉන්න කියලා අපිට විවේකීව ඉන්න. අනුන්ගේ මේ කෝලං හින්දා කවුරුවත් මට පිහිට වෙන්න දෙන්නේ නැහැ. හැමදාම මතක තියාගන්න ඕන දේ. මම මෙහි හරියට දුක් විඳිනවා. දරුවෝ හින්දා, ඥාති හින්දා, ඉඩම් හින්දා, ගෙවල් හින්දා, වාහන හින්දා මේ හරියට දුක් විඳිනවා මම. තත්ත්වය නේද? ඒව ආරක්ෂා කරගන්න හරියට දුක් විඳින්න බෑ. ඒවා කරලා අන්තිමට මරණ මංචකයට වැටුණාට පස්සේ කවුද ඉන්නේ පිහිටට? මේ මරණ මංචකයට වැටෙන්න ඕනේ නැහැ. මම නිකන් රහසක් අහන්නද? දැන් කවුද ඉන්නේ පිහිටට? හරියටම කියන්න පුළුවන්ද මට අහවලා මගේ පිහිටට සම්පූර්ණ වශයෙන් අහවලා පිහිටට ඉන්නවා කියලා කියන්න පුළුවන්ද? තනි වෙලාද නැද්ද ඉන්නේ? ඔය කිව්වට තනි වෙලා ඉන්නේ නේද? හවුද නැද්ද? ඔව් ඒවට උත්තර දෙන්න කැමති නෑ. නමුත් ඇත්ත නම් ඒකයි ඔය කිව්වට
නේද? ස්ථිර වශයෙන් කාටවත් තවත් කෙනෙකුට පිහිට වෙන්න බෑ. එතකොට දැනුත් නැති එකේ මගේ තත්ත්වය මං සකස් කරගන්න ඕනේ. මේ ඔක්කොගෙම පවිරු පාසානන් ටික බලලා හරියන්නේ නැහැ. මගේ ජීවිතය, මගේ සංසාරික ජීවිතය හදාගන්න ඕනේ. මේ දුක් විඳින්නේ පෙර කරපු වැරදි හින්දා, පෙර කරපු ඇති වෙච්ච වැරදි සිතුවිලි පවා. එහෙනම් මම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච මේ කාලේ ඒ දේශනාවේ තියෙන ආකාරයට ලෝකය මොනවා වුණත් මාත්‍රිය හෙල්ලීමක් හෙල්ලෙන්නේ නැති හිතක්. බාහිර ලෝකයේ මත හෙල්ලෙන්නේ නැති හිතක්. අහවලා හිතවත් කියලා මගේ හිත හෙල්ලෙන්නෙත් නැහැ. අහවලා අහිතවත් කියලා හෙල්ලෙන්නෙත් නැහැ. වෛරී කියලා හෙල්ලෙන්නෙත් නැහැ නේද? අන්න ඒ විදිහට මහා තනසිරිදායක හිතක් සකස් කරගන්න ඕන හින්දායි මෙච්චර සියුම්ම පිරික්ස නුවණැත්තෝ ලෝකය හදනවාට වඩා කාවද හදාගන්න හදන්නේ? තමන්ගේ හිත. නුවණ තියෙන ඇත්තෝ මේ ලෝකේ ඉන්න අනුන් හදනවාට වඩා තමන්ව හදාගෙනයි අනුන් හදාගන්න යනවනයි යන්නේ. ඉතින් ඒකින්ද මේ සිත පිළිබඳ ඔය විදිහට සියුම් විග්‍රහයක් කරලා ඔන්න දවසක හරි අපූර්ව වැඩක් වෙනවා. ඒ තමයි එක දවසක මේ විදිහට නැවත මෙනෙහි කර අර පරණ ඒවා මෙනෙහි කර මෙයා පරීක්ෂා කරනවා අරක. හරි. ආය මෙනෙහි කර පරීක්ෂා කරනවා. එක දවසක් ලෝකයේ දුර්ලභ සිද්ධ වෙන සිද්ධියක් වෙනවා. කාගේද? තමන්ගේ මනසේ. මොකද්ද? තරහකාරයා මෙනෙහි කරනකොටයි, දරුවෝ මෙනෙහි කරනකොටයි, අම්මා මෙනෙහි කරනකොටයි, තාත්තා මෙනෙහි කරනකොටයි ඔක්කොටම ඇති වෙන මෛත්‍රී හැඟීම එකයි. ආන් එදාට කියනවා සීමා ඛණ්ඩණය වුණා කියලා. සීමා සම්බේධය කියනවා. හිත කැඩිලා. අර වෙන් වෙලා තිබ්බ සීමාවල් ටික බර්ලින් තාප්පය පෙරලන්න පුළුවන්. ඔය කියන තාප්පය තමයි පෙරලා ගන්න අමාරු. හරිද? නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් හික්මෙන අයට මේක කරන්න බැරි නෑ. ඒකින්ද ඔන්න ඔය සීමාව බෙදුම අපේ හිතෙන් අයින් වෙච්ච දවසට අයින් වෙලා අපිට මෛත්‍රී හැඟීමක් වෙන දවසට කියනවා මාත්‍රීය වෙලාවක් මෛත්‍රී කළා කියලා. හරි. මල් සුවඳක් ආග්‍රහණය කරන වෙලාවක් ඔය වගේ මෛත්‍රී හැඟීමක් ඇති වුණොත් මෙත්තානිසංස සූත්‍රයේ තියෙන ආනිසංස ලැබෙනවා. හරිද? එතෙන්ට යනකම් අපි වර්ධනය කරන්න ඕනේ කුසලය. දැඩි හැඟීමක් ඇති කරගන්න. මේ කට්ටියත් එක්ක නම් ඉඳලා හැමදාම හරියන්නේ නැහැ. මේ කට්ටිය එක දවසකට මට හරි ආදරේ, අනිත් දවසට කොහමද? නපුරුද නැද්ද? නේද? එක දවසකට හරි කරුණාවන්තයි, අනිත් දවසට කොහමද? නපුරු වෙන වෙලාවල් නැද්ද? ගොඩක් නපුරු වෙන වෙලාවල් නැද්ද? ආයෙ ඊළඟ දවසට කොහමද? ආයෙ හොඳයි. ඔය පොත පෙරලා හැමදාම ඉන්නද හදන්නේ? නෑ මේ අනුන්ගේ කෙරුවාවෙන් මට ඇති පළක් නැත. මම මහා දක්ෂයෙක් වෙන්න ඕනේ කියලා ඔය වගේ හිතක් හදාගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය ඇති වෙච්ච තනි හැඟීම දැන් මේ පිළිබඳ කරුණු මදි නේද? මොකද කරන්න ඕනේ එතකොට? පෙර ධර්මදේශනා ආසන්නයේ විකාශනය වෙච්ච ධර්මදේශනා කීපයක් නැවත අහන්න වැඩපිළිවෙලක් හදාගන්න ඕනේ. එහෙම කරලා මොකද කරන්නේ? ඔන්න ඔය හැඟීම උපරිම වශයෙන් හදාගන්නවා. අපි හිතමු මේ වගේ උතුම් හැඟීමක් ඇති උනේ එයාට දවසකට සැරයක් කියලා. එයා නැවත පුහුණු කරොත් මොකද වෙන්නේ? දවසට දෙසරයක්වත් උපදිනවා. තව පුහුණු කරොත් 3 සැරයක්, 4 සැරයක්. මෙහෙම දිගටම පුහුණු වීම කරොත් නේද විනාඩියකට සැරයක් විතර උපදිනවා. තව කරොත් අන්තිමට මේ විදිහට නැවත පුහුණු කරොත් මේ හැඟීම උපදවා ගත්තොත් එයා හොඳින් මොකද වෙන්නේ? කෙටි කාලයකින්ම පින්නත් ගල් ගෙඩිය තිබ්බා වගේ තමයි. හරිද? භාවනා කරන කෙනාට එක ආරම්මණයකට එන්න පුළුවන්කම ලැබෙනවා. අර හැඟීමෙන් ඒ හැඟීමෙන් එක අරමුණකට එනවා කියන්නේ ඒ තැනැත්තාට කිසිම අකුසලයක් කිසිම වෙනත් හැඟීමක් එනවද? ඇයි අරකම එන්න පටන් එක දිගට අරගෙන පටන් ගන්නවා. හරියට අමාරුවෙන් කලින් අමාරුවෙන් උපදවාගත්ත හැඟීම දැන් નિરાයාසයෙන් එන්න පටන් ගන්නවා. ආයාසයෙන් ගත්ත හැඟීම નિરાයාසයෙන් එක ළඟ නැగి එනවා. විතක්ක ਵਿਚාර කියන හිතේ තියෙන චෛතසිකයන්ගේ ස්වභාවය තමයි යම් අරමුණක් ගැනීමත් අරමුණේ විසිර යෑමත් කියන දෙක. ඒ වැඩේ එයාලා බාර අරගෙන දැන් ඒ විතක්ක කියන චෛතසිකයේ හින්දා මොකද වෙන්නේ? මේ හිතේ අරමුණ එක දිගට නැගෙනවා. වෙන එකක් නැහැ. හරිද?
අන්නේ ගානට මේක ආපුහම මොකද වෙන්නේ? අන්න කියන අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපණා කියලා. හරි. අන්න ඒ ගානට ආවහම තමන්ගේ ශරීරයේ වෙනත් දෙයක් දැන් මගේ දිහා බලාගෙන බණ අහද්දී හුස්ම දැනෙනවද? මෙච්චරලා හුස්ම ගත්තේ නැද්ද? මං කියනවා ගත්තේ නැහැ කියලා. එතකොට අපිට හිතේ ඇත්තට ගත්තේ නැත්තම් මැරෙනවා. ඒත් ඉතින් මං දන්නේ නැහැ නේ හුස්ම ගත්තා කියලා දුදේ ඉඳන්. නේද? මැරිච්ච නැති හින්දා තමයි දන්නේ හුස්ම ගත්තේ නැහැ හුස්ම ගත්තා කියලා. දැනෙන්නේ නැහැ. එහෙනම් එකම අරමුණක හිත රැඳෙනකොට මොකද වෙන්නේ? අපිට අනිත් දේවල් දැනෙන්නේ නැතුව යනවා. එහෙනම් මෛත්‍රී හැඟීමෙන් හිත පිරෙනකොට වෙනත් අරමුණු එන්නේ නැතුව යනවා. ඉතින් අන්න එතෙන්ට අපිට හිත හදාගන්න පුළුවන්. මේ හිත එක කුසල අරමුණක නැගෙනවා පින්නත් නේ. හරිද? මෙහාට මෙහාට දඟල ඉන්න අපිට මේ තියෙන මානසිකාරය ඔය වගේ මහා සම්පතක් විදිහට හදාගන්න පුළුවන්. හරිද? මහා සම්පතක් විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ හැම වෙලේම මෛත්‍රී හැඟීම උපදින විදිහට ඔන්න ඔය ගානට හදාගත්තට පස්සේ අපි ඒක මොකද කරන්නේ? ඒකට කියනවා කර්මන්නේ හිතක් ඇති කරගත්තා කියලා. එන්න එතනින්දන් තමයි දිට්ඨිංච අනුපගබ්බ සීලවා දසනේන සම්පන්නෝ කාමේසු විනීයගේ දන් අන්න ඔය ආකාරයට මේ ආය නැවත ගැබක උපදින්න නැති වෙන්න දර්ශන භූමියට එන්න කියන්නේ අර සිත් පරම්පරාව විදර්ශනාවට යොමු කරනවා. හරි. ඉතින් නව මහා විදර්ශනාව වර්ධනය කරගන්න ඇතිවීම නැතිවීම දැනගන්න නැත්නම් සියලු විදර්ශනාවල් වලට මේ පහළ වෙච්ච හිත දිට්ඨි විසුද්ධිය සඳහා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහා මේ ඒකාග්‍ර වෙච්ච හිත යොමු කරන්න පුළුවන් මෛත්‍රිය හින්දා. ඉතින් ඔන්න ඔය தත්වෙට අපේ මෛත්‍රිය වැඩෙන්න ඕනේ. එතකොට කියන එකට මාර්ගාංග වූ සම්මා සංකප්ප කියලා. මාර්ගාංග වූ සම්මා සංකප්ප. ඒක කරා කියලා විතරක් මාර්ගාංගයක් එක මාර්ගාංගයක් වැඩෙන්නේ. ඉතින් මේකට භාවනා කරන්න ඕනේ හොඳින්. අපි මේක භාවනා කර ඔය වෙනකි තත්ත්වයටපත් වුනහම ජීවිතේ ජීවත් වෙන ස්වභාවය ගැන අපි තව චුට්ටක් සාකච්ඡා කරන්න ඕනේ. හරි? කොච්චරනම් සුවදායකද කියලා බලන්න ඒ වගේ තත්ත්වයකට අපි පත් වෙන්න ඕන මේ ජීවිතයේ. පින්වත්නි පොලා පැන වගේ අපේ ජීවිතේ තියෙන. පොලා පයින්නවා කියන රබර් බෝලේ නේද? පොලේ ගහපුවාම බැම්පෙන්නේ නේද? ඒ වගේ අපේ මේ ජීවිතය. අනිත් අයගේ අසාධාරණ අනිත් අයගේ වචන අනිත් අයගේ ක්‍රියා හින්දා අපි ඉන්නේ නිකන් මේ මහා නොසන්සුන් ගතියකින් නේද? ඇයි සමහර වෙලාවට මොනවද මේ ටික කියනකම් මට උපක්‍රමශීලීව හරි ඔය ටික කියා ගන්න ඕන නේද? කියනකම් ඉවසිල්ලක් නැහැ නේද? පුදුම වැඩක් මේක අපිට තේරුනේ නැහැ. මේ හිත හරීම නේද? එපා කරපු හිතක්. හරිද? ඇයි එපා කරපු කියන්නේ මෙයාගේ වැඩේ මොකද්ද? අනිත් අයත් එක්ක රණ්ඩු පොඩ්ඩක් රණ්ඩු එහෙම කොහොමද කියලා පටන් ගන්න. එහෙම හරියන්නේ නැහැ. මට මෙහෙම කියලා තියෙනවා කියලා මේ මොකද මේ ඇතුළ සංසුන් නැති හින්දා. ඇතුළේ ඇති වෙන නොසන්සුන්කම ඇතුළේ ඇති වෙන රිදීම නැති කරගන්න ඒ රිදීමට අපි කැමති නැහැ. ඒක නැති කරගන්න අපි මොකද කරන්නේ? අනිත් අයත් එක්ක ආල්ලනවා පොරේ. අර කියන්න ඕන ටික කියනකම් මට ඉවසිල්ලක් නැහැ කියලා හිටපු කට්ටියට දැන් කියන්න අවස්ථාවක් එනවනේ. කිව්වට පස්සේ කොහමද? දැන් තමයි හොඳ. දැන් නිවන් දැක්කා වගේ. නේද? අපිව වැටලා තියෙන ගොදුරු වෙලා කියන්නේ ඒක නොකිය බෑ. ඊට පස්සේ ඒ ටික ඔක්කොම කියලා ඉවරනකම් ඉඳලා එහා පැත්තෙන් මොකද කරන්නේ? ආයෙ මාව ලොක් කරලා එවන්නේ. යන්ඩර්ලා හරි මොකද දැකලා තියෙනවා සමහර අය යන්ඩර්ලා හූ කියනවා. නේද? යන්ඩර්ලා මොනවා හරි කියනවා. දැන් ඉතින් මොකද කරන්නේ? ආයෙ ඊළඟ දවසේ වෙනකම් මාව හිර කරලා එවන්නේ. නේද? ආයෙ ඊළඟට හම්බ වෙන වෙලාව වෙනකම් නේද? හොඳට මතක තියාගන්න මේ පිස්සු ගතිය නේද? හොඳට මතක් කරලා බලන්න මේ පිස්සු ගතිය හොඳට තේරෙන වෙලාවක් තියෙනවා. කාත් එක්ක හරි හොඳට රණ්ඩු වෙලා වචන වලින් කියන්නකො ගහ ගන්න නැතුව හරිද? හොඳට රණ්ඩු වෙලා කටමැත දොඩවපු වෙලාවක් නිකන් මතක් කරලා බලන්න හොඳට. නිකන් අර සර්පයා පයින්නවා වගේ නිකන් පයින්ඩ වගේ හිත එහෙමයි නේද? නිකන් කියනවා කොහෙන් එකක් නේද? කියනවාකෝ කියලා අර නේද? එහෙන් කියන්නත් ඉස්සෙල්ලා මෙහෙන් දෙකක් කියන්න බලාගෙන අඩිපොලේ ගහගෙන නේද? හිටපු වෙලාව මතක් කරන්න කොච්චර අපහසු වෙලාවක්ද ඒක? වෙන කෙනෙකුට පුළුවන් ද බැයිද ඔය හිත අවසන් කියන්නේ? තමන්ගේ අතපය හතර කපනකොට පවා හෙල්ලෙන්නේ නැති හිතක් ඇති කරගන්න පුළුවන් වෙන්න. නොකරපු වැරද්දකට අතපය හතර කපනකොට පවා ඒ කපන කෙනා කෙරෙහි මෛත්‍රියක් ඉපදෙන විදිහට
හිත සකස් කරගන්න වැඩ පිළිවෙලක් ශාසනය තියෙනවා. එයාව කාටවත් හොල්ලන්න බෑ. එයාගේ නිවසේ ජීවිතය පුදුම සැනසීමක්. එයාගේ පාරේ ජීවිතය පුදුම සැනසීමක්. එයාගේ රැකියා ජීවිතය පුදුම සැනසීමක්. කවුද? එයා. හරි. තනියම පුදුම සැනසීමකින් තනියම ඊටාම සැනසීමකින් ජීවත් වෙන කෙනෙක්. අනුන්ගේ නපුරු වචන ඉදිරියේ කෙනෙකුට ඉවසන්නට පුළුවන් නම් අන්න ඒ තැනත්තාට සඳහන් කරනවා. ඒ කියන්නේ වචනයක්වත් නොදොඩා ඉන්න පුළුවන් නම් නොකරපු වැරද්දක් කියන වෙලාවක යුද්ධයක් ජයගත්තා හා සමානයි කියලා. ඉතින් මෙවැනි උතුම් තත්වයකට පත් වෙන්න අපේ අරමුණු තියෙන්න ඕනේ. ඔය කියන චිත්ත ඒකාග්‍රතාවයට අපි වැටුනොත් පින්නත් නේ. ලෝකේ ලැබිය හැකි මහා ප්‍රීතියක් හිතේ උපදිනවා. හරි ඒක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් ලබන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් ලබන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක අනුම්මත රඳා පවතින ප්‍රීතියකුත් නෙවෙයි. හරි? ඒ ප්‍රීතියෙන් ජීවත් වෙන තැනැත්තා යන්තමින් භාවනා ආරමුණකට එනකොට කය සංසිඳෙනවා. මේ කය හින්දා පුදුම වදයක් ඔය කියන තත්ත්වයට පත් වෙනකොට කය සංසිඳිලා. කය හින්දා සැපද දුකද තියෙන්නේ? නේද? කසනවා, දඟලනවා, රත් වෙනවා, පිපාසා වෙනවා, නලියනවා. මේ වගේ එකක් හම්බෙලා අපේ විඳින දුකක් අපිට ඕක තේරෙන්නේ නැහැ. මොකද අර තැන් තැන් වලින් පොඩි පොඩි සැප වගේක් හම්බ වෙනවනේ අපිට. ඇහෙන් රූප දකින්නකොට සැපක් හම්බ වෙනවා, කනෙන් ශබ්ද ඇහෙනකොට සැපක් තියෙනවා. නේද? නාසයට ගන්ධයක්, දිවට රසයක්, ශරීරයට පහසක් පොඩ පොඩ හම්බ වෙනවනේ සැරින් සැරේ. එතකොට මේකේ සැපක් හැදෙනවා. චක්කු සම්පස්සජ, සෝත සම්පස්සජ, ගාන සම්පස්සජ, ජීව සම්පස්සජ, කාය සම්පස්සජ, මනෝ සම්පස්සජ කියලා සැප වගේක් හැදෙනවා. ඒවා බොහොම සැරෙන් සැරේ හැදෙන චූටි ඒවා වගේ. ආන්ගේ සැප ගැන තියෙන අදහස හින්දා විඳින දුක වැහෙනවා. හරිද? දැන් මොනවා දැන් මෙහෙමනේ. මොනවා හරි වටින දෙයක් තියෙනවා හැතැම්මක් දුවගෙන ආවොත් කියලා ලොකු වටින දෙයක් දෙනවා කිව්වොත් දුවනවද නැද්ද? හරි දිව්වට අර දුක් විඳිනවා තමයි. විඳට අර සැප ගැන මතක් වෙනකොට අර ලබා ගන්න තියෙන දේ මතක් වෙනකොට මොකද වෙන්නේ? අර විඳින දුක් ඔක්කොම දරාගෙන යන්න පුළුවන්. මම අහන්න මේ අතංගේ දුක් දරාගෙන නෙවෙයි ඉන්නේ. දුක් දරාගෙන නෙවෙයිද ආදරය කරන එහෙම රැකගෙන ඉන්නේ. කමන්නේ නේද? කමන්නේ මොනවා කිව්වත් කමන්නේ කී මොකද ඉන්නේ නේද? දරාගෙන ඉන්නේ දුක් ඔක්කොම මොකද? අර මාත්‍ර සැපයට. හරිද? ඒ වගේ මේ ශරීරයේ ඉඳා ඇතිවන්නා වූ මහා පීඩාවක් සහිත ඒ ස්වභාවය සම්පූර්ණයෙන් සංසිඳිලා. හරි? එතකම්ම දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකම්ම දුක් විඳිනවා කියලා. කුසල හැඟීමක හිත හිර වුණාම මේ ශරීරයෙන් අපි නිදහස් වෙනවා. මොහොතකට ඒක ස්ථිර නිදහසක් නෙවෙයි. ඒක තමයි මේ ජීවිතේ ලැබිය හැකි එක උතුම් සැපයක්. ඒ සැපේ ළඟා කරගන්න මේ ශරීරය ගල් ගෙඩියක් වෙනකන් හුඟක් අයට බෑ. ඇයි අර පුංචි පුංචි සැප ඔස්සේ දුවන අයට ඒවාම ලෝකය කියලා ගන්න අයට මේ ගැන කරුණු හොයාගත්තේ නැති අයට හිත එකඟ කරලා විඳින්නා වූ මහා සැපය, මහා සතුට, මහා ප්‍රීතිය විඳ ගන්න පුළුවන්කම නෑ. ඒකට ලෑස්ති නෑ. හරි. ඉතින් කැඩෙන බිඳෙන paludu වෙන දේවල් වලින් සැප විඳින්න තමයි ලෑස්තිය. ලෝකේ ඉපදෙන වැඩි දෙනෙකුට ඕක බෑ. එහෙනම් බෞද්ධත්ව විදිහට අපි මොකද කරන්න ඕනේ? නේද? මහා එකඟ වෙච්ච හිතක් ඇති කරගන්න කල හැකි හැමදේම කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණේ ඒකට. මේක අපි මොකද කරේ? නේද? මහා ලැජ්ජාවක් මේක. හයියෙන් කියන්නවත් හොඳ නැහැ. මහා බෝධිසත්වයන් වහන්සේ අනන්ත පෙරම්දම් පුරලා බුද්ධ ශාසනයක් හදලා දුන්නා මොකටද? මොකටද ඇත්තට? මිනිසුන්ට බුද්ධ ශාසනය හදලා දුන්නේ මොකද? මල් පූජා කර කර ඉන්නද? නෑ. දන් දීින්නද? නෑ. මම සැරෙන් සැරේ මතක් කරනවා මේවා. මේ දේශනා මාලාවේ. ඒකට නෙවෙයි. දන් දෙන්න ඕනේ, මල් පූජා කරන්න ඕනේ, ඒවත් කරන්න ඕනේ. එපා කියනව නෙවෙයි. නේද? ඒක විතරක් නෙවෙයි. සිත් සකස් කර ගැනීම සඳහා, හිත හදා ගැනීම සඳහා, හැමදාම සැනසීමෙන් ජීවත් වීම සඳහා, ලෝකේ හින්දා නොසෙල්වෙන හිතක් විදිහට තමන්ගේ సంతානය සකස් කර ගැනීම සඳහා එවැනි උතුම් තත්වයකට පත් වෙලා ඒකාග්‍ර ආරම්මණයකින් මේ කයෙන් සංසිඳිලා
හිතේ උපදින අකුසල් වලින් සංසිඳිලා කයත් අපිට හරියට රිද්දවනවා. කාමච්ඡන්ද ව්‍යාපාද ආදියත් හරියට රිද්දවනවා. කය රිද්දවන්නේ නේද? රිදීම් වලින් දුක් වේදනා, සැප වේදනා, දුක් අසුඛ වේදනා කියලා මේ දුක් වේදනා හින්දා හරියට කය රිදෙනවා. දෝමනස්යන් හින්දා හිත රිදෙනවා. කය හොඳට සැපට හදාගෙන හොඳට ශරීර පිරිසුදු කරගෙන සැපම සැප තැනක ගිහිල්ලා ඉඳගෙන සැපම විදිහට ඉඳ ගියත් මොකද වෙන්නේ? නාන් එනවා ඉතින් දෝමනස්යන් එනවා නේද? ඉතින් කවදා සැනසීමෙන් කවදා විවේකයෙන් ඉන්නද? ඉතින් එහෙනම් ඒකට හදන්න ඕනේ හිත. හිත සකස් කරපුවාම මහා ප්‍රීතියකින් ලෝකෙම ඉඳ හෙල්ලෙන්නේ නැති මහා පෞරුෂයක් සහිත අපිට වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ලොකු ප්‍රීතියක් විඳින්න ලොකු සැපය, කය සංසිඳීමෙන් ඇතිවන සැපයත් හිත සංසිඳීමෙන් ඇතිවන්නා වූ ප්‍රීතියත් හින්දා මේ කුසල ආරම්මණයේ ඉන්න කෙනා මහා උත්කෘෂ්ඨ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් කරන්න ඕනේ. දැන් ඔය සතර කමඨාන ගැන අපි කතා කරේ. මේක කරගෙන යන්න ගියාම රාගයෙන් ආදියෙන් තියෙනවා නම් පීඩා අසුබේ වඩන්න වෙනවා. ඊළඟට එක එක දේවල් වෙනස් වෙන හින්දා දුක් පීඩා ඇති වෙනවා නම් නිත්‍ය හැඟීමෙන් මරණය වඩන්න ඕනේ. ශ්‍රද්ධාව මදි නම් බුද්ධානුස්සතිය වඩන්න ඕනේ. ඒතර බුද්ධානුස්සතිය, මරණානුස්සතිය, අසුභානුස්සතිය, මෙත්තානුස්සතිය කියන මේ හතර අපේ චිත්ත විසුද්ධිය සඳහායි. හිත පිරිසුදු කර ගැනීම සඳහායි. වැට බැඳ ගන්න චතුරාර්යක භාවනාව කියන්නේ ඒක කෙලෙස් වලට එන්න දෙන්නේ නැතුව වැට බැඳ ගැනීම සඳහා තමයි මේක. ඉතින් මම මේවා දන්නවද අප්පා එක්කෝ නේද කියලා හිතන්න ඕන. මම මේවා දන්නවද? හිත හදන වැඩ පිළිවෙල මොකුත් මම දන්නවද දන්නේ නැහැ කියලා අහන්න ඕනේ. ඇයි මම මේවා හෙව්වේ නැත්තේ? මං ඔහේ ඉන්නවා නේද? ඔහේ ඉඳලා හරියනවද? නෑ, මේ හුළඟ යන හිත යානොදී රැක ගන්න ඕනේ. ඒ සඳහා මම මේ වැඩ පිළිවෙලට යන්න ඕනේ. ඒ වැඩ පිළිවෙලට යෑම සඳහා මේ කියන පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ. සීලාදී ගුණධර්ම රකින්න ඕනේ. හරිද? ලෝකෙටම මෛත්‍රිය කරපු කෙනෙක්ගේ ජීවිතය කොච්චර පහසුද කියලා හිතලා එතෙන්ට මගේ හිත නංවා ගන්න. කවුරු මොනවා කිව්වත් ඇයි නොමුලාව කාලක්‍රියා කරන්න කැමති නැද්ද? මෙත්තානිසංස සූත්‍රයේ තියෙන නොමුලාව කාලක්‍රියා කරන්න පුළුවන් මෛත්‍රිය ඔය ආකාරයට වඩාපු කෙනාට. මේ භෞතිකව හම්බෙන දේවල්, ලෞකිකව හම්බෙන දේවල් මිනිසුන්ට ප්‍රියයි, අමනුෂ්‍යයන්ටත් ප්‍රියයි, දෙවියන්ට ප්‍රියයි. සුවසේ නිදා ගන්න කෙනෙක්, සුවසේ ඇහැරෙන කෙනෙක්. ඉතින් ඒ වගේ මේ ඒවා ඔක්කොම පැත්තකට දාන්නකෝ කරුම නැතුව ජීවත් වෙනවා. නේද? රත් වෙන්නේ නැතුව, දැවෙන්නේ නැතුව ජීවත් වෙනවා. ඉතින් මේ වගේ සුවදායි තත්වයෙන් ජීවිතේ ගෙවන්න අවශ්‍ය කරන සියලු දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරන්නේ හැමෝටම ගවේෂණය කරන්න. අනිත් ඔක්කොම ගවේෂණය කරේ. භාෂා ගවේෂණය කරා නම් නේද? විශ්වවිද්‍යාල වලට ගිහලා තව නොයෙකුත් දේවල් ගවේෂණය කරා නම් තමන්ගේ රැකියාව ගවේෂණය කරා නම් එහා ගෙදර තොරතුරු ටිකක් ගවේෂණය කරා නම් මොකද්ද? එහා ගෙදරත් ගවේෂණය කරා නම් අල්ලපු ගමත් ගවේෂණය කරා නම් ඔක්කොම කරා නම් ඇයි තමන්ව ගවේෂණය කරන්න බැරි? තමන්ගේ හිත ගවේෂණය කරන්න ඕනේ. හිත ගවේෂණය කරනකොට ඒකේ තියෙන මේ වැරද්ද තෝරගන්න පුළුවන්. ඉතින් මහා වටින නේද? හැම වෙලේම සුවසේ ජීවත් වෙන කෙනෙක් කාගේ හරි වැරද්දක් දැක්කම හැම වෙලේම මේ වැරද්දට සමාව තියෙනවා තමන්ගේ හිතෙන්. ඉතින් සමාව වෙනවා නම් හැම වෙලේම නේද? කොච්චර සැනසීමෙන් දින්නේ මේක. එහෙම නෑ නේද? සතෙක් දැක්කහම තරහ යනවා, මිනිසෙක් දැක්කහම තරහ යනවා. අඩුම ගානේ නේද? මේ ජීවිතය හරි අමාරුයි අප්පා. ගමනක් ගිහින් එනකොට බලන්නකෝ මෛත්‍රිය නැති කෙනාට කොහොමද කියලා. ඕන් කාව හරි දැක්කහම තරහ යනවා. හරිද? ඊළඟට කාවගේ හරි වැරදි දැක්කහම තරහ යනවා. ඊළඟට බලපුවාම තරහ යනවා. ඒ ඇසේ කවුරු හරි හදිසියෙ ඇඟේ හැප්පෙනවා. වැරදිම ඕන් හොඳටම තරහ යනවා. නේද? ඊට පස්සේ දැන් බෑග් එක උතුසන් එනවා. කකුල ගලක වැටෙනවා. වැදෙනවා. එතකොට මොකද? තවත් තරහ යනවා. නේද? ඒ ඇසේ කවුරු හරි හම්බෙලා මොනවා හරි අහනවා ඕන් නැති දේවල් වගේ. දිග විස්තරයක් අහනවා නිකන් මොකුත් දන්නේ නැහැ වගේ. දැන් මොකද වෙන්නේ? ඉතින් අර තරහ යට කරගෙන අමාරුවෙන් උත්තර දෙනවා. මොන තරම් අපහසු ජීවිතයක්ද මේ ගෙවන්නේ? මොන තරම් අපහසු ජීවිතයක්ද ගෙවන්නේ? ඉතින් ඕක දරා ගන්න බැරුව සමහර අය මොකද කරන්නේ? අතට අහු වෙන එකෙන් ගහනවා. නේද? ළමයින්ටත් ගහනවා වෙලාවකට. නේද? පොල් ගගා හිටියෝ පොල් බෑවෙන් ගහනවා. උයෝ හිටියෝ දර කෑල්ලෙන් ගහනවා. එහෙමත් කරනවා සමහර අය. අතේ තියෙන කෝප්පෙන් හරි ගහන අයත් ඉන්නවා ඉඳලාමත්. නේද? ඒ තරම් පීඩිත ලස්සනට ගෙවල් හදා ගන්නවා. ඉතින් ඔක්කොම පිළිවෙලට හදා ගන්නවා. හැබැයි ඇතුලේ
නේද? සාන්තව ඉන්න එක්කෙනෙක්වත් නැහැ. ඒක කාමර වලට වෙලා වෙන වෙනම නේද? තනි තනි මිනිහ සමහර ගෙවල් තියෙනවා දෙගොල්ලක් උයනවා ගෙදර. ඉතින් ඒ මොකද පෙරදිල්ල පරාජය බාර ගන්න තියෙන අකමැති මිත්‍රත්වයක් නැතිකම ඕනම වැරද්දක් තියෙන කෙනෙකුට හොඳින් කතා කරන්න පුළුවන් නම් කෙනෙක් කියයි ඒක නිවටකම කියලා නෑ ඒ තරම් වටින දෙයක් තවත් නෑ. ඉස්සරහා ඉන්න කෙනා නම් කියයි නිවටයා කියලා මං තමයි ඒ දේ කරපු වීරයා. හරි. ඒක වීරකමක්. ඒකින්ද අදම බලන්න මං එහෙනම් මෛත්‍රිය හරිද කියලා බලන්න නම් කරන්න තියෙන්නේ. තරහ අයත් එක්ක ගිහිල්ලා හොඳින් කතා කරන්න පුළුවන්ද කියලා බලන්න. මම කතා කරන්න කියලා නෙවෙයි කියන්නේ. කතා කරන්න පුළුවන් නම් ලොකුම දෙයක් ගිහිල්ලා නමුත් ඒ මානසික තත්ත්වය තියෙනවද කියලා බලන්න. සමහර ඇත්තොත් එක්ක කතා කරපුවම තිබ්බට වැඩිය කරදරයි ඒක වෙනම කතන්දරයක්. හරි නමුත් ඒ මානසිකත්වය තියෙනවද? මගේ දරුවා කෙරේ තියෙන හැඟීම දැන් මොකටද එහෙම එකක් අපි ඇති කරගන්නේ? නිවටකමකට නෙවෙයි තමන්ගේ විසුද්ධිය සඳහා මරණයෙන් ගැලවීම සඳහා අඩුම තරමේ. ඒකින්ද එවැනි උතුම් අදහස් තමන්ගේ හිත තුළ ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කටයුතු කරමින් මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් වශයෙන් සඳහන් කරලා තියෙන්නේ කිරිබත්ගොඩ රෝහල්පාරේ පදිංචි රමණි රාජරත්න මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් කියලා ටී විජේපතිරණ කුසුමා පතිරණ යන දෙමාපියන්ද හර්ෂාන් එරන්දක ගුණතිලක පුතුණුවන් ඇතුළු පවුලේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදනා කිරීමත් සහභාගී වූ සැමට සහ බෞද්ධ නාලිකාවේ සභාපති තැන්පත්ගරු දරණාගම කුසලදම ස්වාමින් වහන්සේට සහ ධර්ම දේශනාව පැවැත් වූ ස්වාමින් වහන්සේට බෞද්ධ නාලිකාවේ සියලුම කාර්යමණ්ඩලය සහ සියලුම රණවිරුවන්ට සෙත් පැතීමත් ලෝකවාසී සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම දාණය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊටාම කෙටියෙන් තමන්ගේ නංගොත් සඳහන් කරලා ලබාගත් ගුවන් කාලය තමන්ගේ බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේපහදම් කරලා ලබාගත් ගුවන් කාලය ධර්මයේම දේශනා කරන්න යොමු කරන්න ඕනේ කියන අදහසින් බොහෝම පරාර්ථකාමී අදහසින් තමන්ගේ නංගොත් කෙටියෙන් සකස් කරලා සඳහන් කරපු මේ පින්වත් ඇත්තන්ට අපි බොහෝම පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ පරාර්ථකාමී හැඟීම් තමන්ගේ හිත තුළ තවත් ජනිත වෙලා මේ ජීවිත සාර්ථක කරගන්න සසර සූපත් කරගන්න සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරිලෝකීය ඇත්තන්ටද මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම සංසාරික විසුද්ධිය සඳහා මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම